ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක්. පැත්තක ඇත්ත කියන හිරු රාත්‍රී 7 ප්‍රධාන පුවත් ප්‍රකාශය සමගින් මම බුද්ධි දනුකා බේසිංහ. මම රෝෂිනී විජේසූරිය. මුලින්ම අවධානය දවසේ සිරස්තල වෙත. 66 වෙනි ජාතික නිදහස් දිනය අභිමානවත් ලෙස සැමරේ. නොහැක්කක් නොමැත. රටට එරෙහි ජිනීවා යෝජනා සාමයට අකමැති අයගේ ජයග්‍රහණයක්. ජනපති නිදහස් උළෙලේදී පවසයි. ප්‍රධාන පක්ෂ නාම යෝජනා බාර දෙන හෙට සහ අනිද්දා විශේෂ පොලිස් ආරක්ෂාවක්. චරිත් කපුකොටුවකින් ඇමරිකාවේදී යගුලිය දැමීමෙන් ශ්‍රී ලංකා වාර්තාවක්. හැටහය වන ජාතික නිදහස් දිනය අදට යෙදී තිබෙනවා. එකමුතුව ගොඩනගමු ලෝදිනන දේශයක් යන තේමා කර ගනිමින් 66 වෙනි ජාතික නිදහස් දින උත්සවය අද පෙරවරුවේ අභිමානවත් ලෙස පැවැත්වුණා. ඒ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. මෙවර ජාතික නිදහස් දින සැමරුම් උළෙල පැවැත්වුණේ කෑගල්ල නිදහස් මාවතේදී. සබරගමුව පළාතේදී ජාතික නිදහස් දින උළෙලක් පැවැත්වුණු පළමු අවස්ථාවද මෙයයි. නිදහස් දින උළෙල සඳහා සහභාගී වීමට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ පොලිස්පතිවරයාගේ පැමිණීම ප්‍රථමයෙන් සිදු වුණා. එම මැතිනියගේ පැමිණීම ශ්‍රී ලංකා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ජනාධිපති ලේකම්වරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ පැමිණීම සිදු වුණේ ඉන් අනතුරුවයි. 66 වන ජාතික නිදහස් දින සැමරුමට ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සම්ප්‍රාප්තිය සිදු වුණේ මේ ආකාරයෙන්. මගුල්බෙර වාදන මැදේ ජනාධිපතිවරයා ජාතික ධජය එසවීමෙන් අනතුරුව නිදහස් දින සැමරුම් උළෙලේ කටයුතු ආරම්භ වුණා. මෙවර නිදහස් දින සැමරුමේදී ජාතික ගීය අභිමානවත් අයුරින් ගායනා කෙරුණේ කෑගල්ල දිස්ත්‍රික් පාසල් දරුදරියන් 110 දෙනෙකුගේ සහභාගීත්වයෙන්. අනතුරුව ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වය හා බහුමික අඛණ්ඩතාව වෙනුවෙන් දිවිපිදු රණවිරුවන් සිහි කරමින් විනාඩියක නිහඬතාවක් පැවැත්වුණා. හැටහය වන ජාතික නිදහස් දින උළෙලේදී ත්‍රිවිධ හමුදා උත්තමාචාර්ය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පුද කෙරුණේ ඉන් අනතුරුවයි. පසුව දේශයේ ප්‍රෞಢත්වය විදාපාමින් නිදහස් සැමරුම් ආචාර්ය පෙළපාලිය ආරම්භ වුණා. එහි ඉදිරියෙන්ම ගමන් කළේ ශ්‍රී ලංකා යුද හමුදාවයි. මීට ශ්‍රී ලංකා යුද හමුදාවේ සියලු රෙජිමේන්තු නියෝජනය කරමින් යුද හමුදා සමාජිකින් එක්ව සිටියා. 1948 පෙබරවාරි 4 වන දින දිනා ගන්නා ලද ඒ නිදහසේ 66 වන සැමරුම මෙවර සමරනු ලබන්නේ ඓතිහාසික කන්ද උඩරට කෑගල්ල පුරවරයේදී. එදා සතර කෝරළේ ලෙසින් හැදුණු මේ කෑගල්ල පුරවරයේදී නිදහස් උල්ලක් සංවිධානය වන්නා වූ පළමු වතාවද මෙයයි. එය සබරගමු පළාතේ නිදහස් උල්ලක් සංවිධානය වන්නා වූ පළමු වතාවද වීම විශේෂත්වයක්. ඉතින් ඒ නිදහසේ අභිමානය ලොබට කියන්නා වූ මේ අභිමානවත් උත්තමාචාර්ය පෙළපාලියට එක්ව සිටිනා වූ රණවිරුවන් සංඛ්‍යාව 2400ක්. කාලතුවක් වූ රෙජිමේන්තුව කාලතුවක් වූ හමුදාව මත 1954 දී එලිසබෙත් රජුන විසින් දිවිහිමියන් සේවය කරනු නියතයි. ආණ්ඩුව රෙජිමේන්තුවයි මේ. ශ්‍රී ලංකා නාවික හමුදාව උත්තමාචාර්ය පෙළපාලියට එක් වූ ආකාරයයි මේ. ඊට නාවික හමුදා සමාජිකින් 250 දෙනෙක් එක්ව සිටියා. නාවික හමුදා ධූර්යවාදක කණ්ඩායම ඔබ ඉදිරියෙන් ගමන් කරනවා. පෞරාණික ඉතිහාසයකට ඉන් අනතුරුව උත්තමාචාර්ය පෙළපාලියේ ගමන් ගත්තේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවයි. ශ්‍රී ලංකා පොලිසිය නිදහස් දින උත්තමාචාර්ය පෙළපාලියට මෙලෙස එක්වද්දී සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවද නිදහස් දිනය වෙනුවෙන් සිය උත්තමාචාර්ය පිරිනැමුවා. ජාතික ශිෂ්‍ය බට බලකායේ සහ යොවුන් සේනාංකයේ සමාජිකාවන්ද මෙවර නිදහස් දින උත්තමාචාර්ය පෙළපාලියට එක්ව සිටියා. අනතුරුව පාසල් සහ කලායතන මගින් දේශීය සංස්කෘතිය විදහා දක්වමින් විචිත්‍රවත් සංස්කෘතික සංදර්ශනයක් ඉදිරිපත් කළා. අම්පාර දිස්ත්‍රික්කයේ අකරිපත්ව සංස්කෘතික මධ්‍යස්ථානයයි. සූනියම් යාගය නම් පහතරට ශාන්තිකරණයෙන්
මෙරටට එරෙහිව ගෙනෙන ජිනීවා යෝජනා සාමයට අකමැති අයගේ ජයග්‍රහණයක් බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. 66 වෙනි ජාතික නිදහස් දින සැමරුම් උළෙලේදී ජාතිය අමතමින් ජනාධිපතිවරයා මේ බව පැවසුවා. දවසේ පුවත අපි නිදහසේ වටිනාකම් මේ රටට ලබා දුන්නා. මේ රටේ සාමය තියෙන හැටි, සංහිඳියාව අපි ලෝකයටම පෙන්නුවා. එදා උතුරේ ජනතාවගේ මානව අයිතිවාසිකම් මුදුර ගන්නකොට ඒවා ජනතාවට ලබා දෙන්න කවුරුවත් ආවේ නැහැ. 2009ට කලින් උතුරේ සෑම පවුලකින්ම කෙනෙක්ව LTTට බැඳෙන්න ඕන. පාසල් ඇරිලා ගෙදර එනකොට දරුවන් බලෙන් LTT පුහුණු කඳවුරට ඇදගෙන ගියා. 2009 දී ත්‍රස්තවාදය අපි අතුගාලා දැම්මේ නැතිනම් අද උතුරේ දරුවන්ට මේ විදියට පාසල් යන්න විශ්වවිද්‍යාලවලට ඇතුල් වෙන්න ලැබෙනවා. නිදහස භුක්ති විඳින උතුරේ ජනතාව පලියක් කරගන්න විදේශ බලවේග උත්සාහ කරන බව අපි තේරුම් ගන්න ඕන. ජනතාව බේරගන්න, මානව අයිතීන් රැකදෙන්න, ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන්න, නීතියේ ආධිපත්‍ය රකින්න වගේ දේවල් ඉදිරියට දාලා තමයි රටවල් වලට ඇඟිලි ඇහුවේ. ලංකාවට එරෙහිව ජිනීවාවලදී ගේන්න උත්සාහ කරන යුද අපරාධ චෝදනා සාමීය අකමැති අයගේ ජයග්‍රහණයක් කියලායි මා දකින්නේ. අපි දිනාගත්ත නිදහස රටට අහිමි කරන්න අපි සූදානම් නැහැ කියන එක අපි පැහැදිලිව කියනවා. රටේ සෑම ස්තරයක් තුළම ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු වී ඇති ආකාරය පිළිබඳවද ජනාධිපතිවරයා මෙහිදී අදහස් පළ කළා. අද පහළම ප්‍රජාතන්ත්‍රවාදී ආයතනයේ ඉඳන් ජනාධිපති තනතුර දක්වා සෑම තැනම මහජන මතය නියෝජනය වෙනවා. අපේ මේ තරඟය තියෙන්නේ නිල්, කොළ, රතු, කහ පක්ෂ එක්ක නෙවෙයි. එහෙම නැත්නම් සිංහල, දෙමළ, මුස්ලිම් ජාතීන් අතර නෙවෙයි, බර්ග ජාතීන් අතර නෙවෙයි. අපේ තරඟය තියෙන්නේ රටට ආදරය කරන්නන් අතර ද්‍රෝහීන් වින අතර. නිදහසේ අගය පැහැදිලි කළ ජනාධිපතිවරයා මෙහිදී සිය කතාව අවසන් කළේ බුදුදහම ඇසුරින් ඊට උදාහරණයක් ගෙන හැර දක්වමින්. බුදුරජාණන් වහන්සේ එක වතාවක් තමන් ඉදිරියට අම්බට්ට කියන බ්‍රාහ්මණයට කැට කිරිල්ලයක් උපමාවට අරන් නිදහස ගැන වටිනා දේශනයක් කළා. කැට කිරිල්ලිය කියන්නේ ගොවියා පස් පෙරළුවම පස් යට තියෙන පොඩි ඉඩ කැදල්ලක් කරගෙන ජීවත් වෙන කිරිල්ලක්. බුදුහාමුදුරුවෝ මෙහෙම වදාලා කැට කිරිල්ලට පවා ඇගේ කැදැල්ලේ ඇයට ඕන විදියට ජීවත් වෙන්න නිදහස තිබිය යුතුයි. මගේ රටේ ජනතාවට මේ රටේ නිදහසේ ජීවත් වීමට අයිතිය තිබිය යුතුයි. දවසේ පුවත නව යටත් විධිවාදයේ බලපෑම් වලට යට නොවී අනාගතයේ තීන්දුව කිරීමට ඇති ජනතා අයිතිය සුරකින බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. 66 වන නිදහස් උළෙල වෙනුවෙන් සිය නිදහස් දින පණිවිඩය නිකුත් කරමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළා. 66 වන නිදහස් සංවත්සරයේ පවත්වන මේ අවස්ථාවේදී අප ස්වාධීනත්වයත් යළි නැගී සිටින නව යටත් විජිතවාදයේ බලපෑම්වලට අවනත නොවී අනාගතයේ තීන්දුව කිරීමට ඇති ජනතා අයිතීන් සුරැකීමට ප්‍රතිඥා දිය යුතු බව ජනාධිපතිවරයා සිය නිදහස් දින පණිවුඩයෙන් වැඩිදුරටත් පවසනවා. එමෙන්ම බෙදුම්වාදී ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් පසු නව ශක්තියක් ලැබූ අප ස්වාධීන දේශය දැන් ප්‍රගතිය දෙසට ගමන වේගවත් කර ඇති බවත් ශ්‍රී ලංකාව එක දජයක් යටතේ එක රටක් ලෙස නැගී සිටිනු දැකීම අප සැමගේම සිහිනය බවත් එම නිවේදනයේ සඳහන්. එහි තවදුරටත් දැක්වෙන්නේ ප්‍රෞಢ අතීතයේ උද්වේගයෙන් සහ නූතන ජයග්‍රහණයන්ගෙන් ලද ශක්තිය තුළින් සාමයෙන් සහ සංහිඳියාවෙන් දිවි ගෙවිය හැකි දේශයක් අප අනාගත පරම්පරාවට දායාද කිරීමට සැවොම එක්ව ප්‍රතිඥා දිය යුතු බවයි. නිදහස් දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරන අග්‍රාමාත්‍ය දීමු ජයරත්න මහතා පවසන්නේ ආර්ථික, සමාජීය සහ සංස්කෘතික ක්ෂේත්‍රයන්හි ප්‍රබෝධයක් ඇති කරමින් වැඩිකල් නොගොස් ආසියාවේ ආශ්චර්ය බවට පත්වීමට ශ්‍රී ලංකාවට හැකි බවයි. එමෙන්ම රටේ ආර්ථික සංවර්ධනය ඉහළ තලයකට ගෙන යාම සඳහා මුහුදු, ගුවන්, අධ්‍යාපන, වෙළඳ සහ බලශක්තිය යන නව පංච බලවේගයන් ඔස්සේ රට ඉදිරියට ගෙන යමින් සැබෑ නිදහසේ අයිතිය ජනතාව වෙත ලබා දීමට රජය කටයුතු කරන බවද අග්‍රාමාත්‍යවරයා සිය නිවේදනයේ සඳහන් කරනවා. විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාද නිදහස් දින පණිවුඩයක් නිකුත් කරමින් පවසන්නේ 1948 අප ලැබූ නිදහස යලි තහවුරු කරලීමේ වෑයමට එක්වී එය ජය ගැනීමට අද දිනේදී සියලු දෙනා අදිටන් කරගත යුතු බවයි. එමෙන්ම ජනතාවට වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නිදහස යලි භුක්ති විඳීමට ඉඩ ලබා දීම සඳහා සියලු දෙනා කැපවිය යුතු බවද විපක්ෂ නායකවරයා සිය නිවේදනයෙන් වැඩිදුරටත් පෙන්වා දෙනවා. 66 වෙනි නිදහස් සැමරුමට සමගාමීව දිවයින ස්ථාන රැසක සැමරුම් උත්සව පැවැත්වුණා.
නිදහස් දිනය සමරමින් කොළඹ 7 නිදහස් චතුරස්‍රයේ ඇති නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය දිවංගත ඩී.එස්. සේනානායක මහතාගේ පිළිරුවට මල්මාලා පැළඳවීම අද උදෑසන සිදු කෙරුණේ කොළඹ නගරාධිපති ඒ.ජේ.එම්. මුසම්මිල් මහතාගේ ප්‍රධානත්වයෙන්. කොල්ලුපිටිය පොළොවත්ත විහාරස්ථානයේ ඇති දිවංගත ඩී.එස්. සේනානායක මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීම එක්සත් ජාතික පක්ෂ නායකත්ව මණ්ඩලයේ සභාපති කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද උදෑසන සිදු කෙරුණා. නිදහස් දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව ආචාර්ය වැඩිමුර 25කින් සියාචාර්ය පුද කළේ අද දහවල් කොටුව නාවික හමුදා මූලස්ථානයේ ප්‍රතිපාගාරය අසලදී. 66 වන නිදහස් සැමරුම වෙනුවෙන් මුලතිව් නගරයේ ජාතික දජවලින් සරසා තිබුණේ මේ ආකාරයෙන්. ඉංග්‍රීසීන්ට එරෙහිව සිදු කළ නිදහස් අරගලයේදී ඌව වෙල්ලස්ස කැරැල්ලට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්. එම කැරැල්ලේ ආරම්භය සනිටුහන් වන්නේ 1817 සැප්තැම්බර් 16 වෙනි දින. මේගහ වලව්වේ හිටිහාමි මුදියන්සේ රටේ රාළ විසින් එවකට ඌව දිසාව බාර උපේජන්තවරයා ලෙස කටයුතු කළ සිල්වෙස්ටර් ඩග්ලස් මහතාට හීයකින් විද මරා දැමීමත් සමගයි. ඒ උණගොල රජමහා විහාරස්ථානය ආසන්නයේදී ඓතිහාසිකම සිද්ධිය සහ අදට යෙදෙන නිදහස් දිනය සමරමින් බිබිල නගරයේදී අද සැමරුම් උත්සවයක් සංවිධානය කර තිබුණා. පොළොන්නරුව ජයන්තිපුර ප්‍රදේශවාසීන් අදට යෙදුණු නිදහස් දිනය සැමරුවේ වෙනස් ආකාරයකටයි. ප්‍රදේශයේ සිටින වැඩිහිටියන් හා ආබාධිත පුද්ගලයන් 150කට වැඩි පිරිසක් ජයන්තිපුර තඹලවැව ශ්‍රී ජිනේන්ද්‍රාරාම විහාරස්ථානයට අද උදෑසන රැගෙන ආවා. ඒ විහාරාධිපති හිමියන් සහ ප්‍රදේශයේ තරුණ පිරිසගේ මැදිහත් වීමෙන් අනතුරුව ඔවුන් නහවා පිරිසිදු කොට ආහාර පාන වලින් සංග්‍රහ කළ අතර පසුව වේලි ආහාර මල්ලක් බැගින්ද ඔවුන්ට ලබා දුන්නා. හැටහය වන නිදහස් දිනයට සමගාමීව ජනාධිපති පොදු සමාව යටතේ සිරකරුවන් නිදහස් කිරීමේ ප්‍රධාන උත්සවය වැලිකඩ බන්ධනාගාර ක්‍රීඩාංගණයේදී අද පැවැත්වුණා. එහිදී ජනාධිපති සමාව යටතේ නිදහස ලැබූ සිරකරුවන් සංඛ්‍යාව 1233ක්. නිදහස් දිනේදී ජනාධිපති සමාව යටතේ සිරකරුවන් නිදහස් කිරීම සිදු කරනවා. මෙලෙස නිදහස හිමිවන්නේ ස්ත්‍රී දූෂණ, මද්ද්‍රව්‍ය, මනුෂ්‍ය ඝාතන ඇතුළු වැරදි 30කට අදාළ නොවන සිරකරුවන්ටයි. පසුගිය වසර දක්වා ජනාධිපති පොදු සමාව යටතේ නිදහස ලැබූ සිරකරුවන් අදාළ බන්ධනාගාරයෙන් නිදහස් වී ගියද මෙවර නිදහස ලැබූ සිරකරුවන් වැලිකඩ බන්ධනාගාර ක්‍රීඩාංගණයට කැඳවා උත්සවාකාරයෙන් නිදහස ලබා දීම විශේෂත්වයක්. සර්වාගමික වතාවත් පවත්වා නැවත බන්ධනාගාරගත නොවී යහපත් සමාජ ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය උපදෙස් ලබා දීම සඳහා මෙවැනි උත්සවයක් සංවිධානය කර තිබුණා. සුළු වැරදි හා නීති විරෝධී මත්පැන් සම්බන්ධ චෝදනා ලත් සිරකරුවන් 1233 දෙනෙකුට අද නිදහස හිමි වුණා. ඒ අතර වයස අවුරුදු 75ක් වූ සිරකරුවන් වනවා. ඔවුන්ගෙන් සිරකරුවන් 1223 දෙනෙකු වැලිකඩ බන්ධනාගාර ක්‍රීඩාංගණයේ අද පැවති උත්සවයට සහභාගී වුණා. මෙලෙස නිදහස ලැබුවන් අතරින් 39 දෙනෙකු කාන්තාවන් වන අතර අඹේපුස්ස තරුණ වරදකරුවන්ගේ අභ්‍යාස විද්‍යාලයේ තරුණයින් 5 දෙනෙකුද නිදහස ලැබූ පිරිසට අයත්. මේ අතර යාපනයේ බන්ධනාගාරයේ කාන්තාවන් 2 දෙනෙකු ඇතුළු සිරකරුවන් 12 දෙනෙකුද නිදහස ලැබුවා. හොරු අල්ලන්න යවන්න හදන කට්ටියක් ඉන්නවා කියලා ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක කියනවා. එහෙම යවන්න හදන කට්ටිය කවුද කියලා දැනගනිමු. රටවට කර බැඳත් කටවට කර බඳින්න බැරි වැට නැති කටින්. ඉස්සර මැතිවරණය ඉල්ලන්නේ විපක්ෂය. අද එක්සත් ජාතික පක්ෂයට මැතිවරණය කිව්වම ඒගොල්ලන් බය වෙනවා. එක්සත් ජාතික පක්ෂයට වැලේ වැල් නැහැ. අභියෝග රාශියක් මැද්දේ කොළඹ නගර සභාව දිනාගත්තා. කොළඹ හිටපු UNP කාරයෝ ඡන්දේ දවසට මේ එක එක අනම්මනම් කියන්නේ නැතුව ගිහිල්ලා ඡන්දේ පාවිච්චි කරා. කොළඹ සමහර අයට තේරෙන්නේ ජෙනීවා යන විතරයි. මැතිවරණේ රං වෙනකොට විපක්ෂ යනවා ජෙනීවා නුවරට. එහෙට ගිහිල්ලා හරි මැතිවරණේ දිනන්න උත්සාහ කරනවා. කඳුළු විකුණලා ඡන්ද දිනන තමයි මේ සැරේ හදන්නේ. ආණ්ඩුවේ ඡන්දේ දාගෙන තියෙන්නේ මාර්තු මාසයේ අපි. එක්සත් ජාතික මානවිකම් කොමිසම රැස් වෙනවා. ලංකාවට එරෙහිව යෝජනාවක් සමත වෙන නියමිතව තියෙනවා. එයා කියනවා යම් යම් මරණ ඇති වෙලා තියෙනවා. ඒවා ගැන පරීක්ෂණ පවත්වලා ඒගොල්ලන්ට දඬුවම් කරන්න ඕනේ. එහෙම නැත්නම් අපි ජාත්‍යන්තර පරීක්ෂණ පවත්වනවා. එදා කිව්වේ ඕකම තමයි. එදා කිව්වා ජාත්‍යන්තර බලවේග පරාජය කරන්නට ජනවරම ලබා දෙන්නේ කියලා. අවුරුදු 10කට පස්සේ මේ රජය කියන්නේ මොකක්ද? විදේශීය බලවේග පරාජය කරන්නට ජනවරමක් ලබා දෙන්නේ කියලා. සජිත් මහත්තයා මෙහි ඉඳන් කෑ ගැහුවට සජිත් මහත්තයාට පක්ෂය ඇතුලේ කරන්න පුළුවන් දෙයක් නැහැ. පක්ෂයේ ඔහුට තැනක් නැහැ. එක්සත් ජාතික පක්ෂයත් අද කඩාවැල්ලා තියෙන අවස්ථාවක්. මේ නිසා දැන් එක්සත් ජාතික පක්ෂේ ඉඳලා වැඩක් නැති බව ඒගොල්ලෝ
තේරුම් ගන්න. ජනතා හිතේ වෙනුනේ ඉඳලා වැඩක් නැති බව ඒගොල්ලෝ තේරුම් ගන්න. සමහර අය කියන ඒ වුණාට JVP එකේ දෙන්නේ 3 දෙනෙක් ඉන්න එක හොඳයි. මුන් හොරා කනවා. හොරා අල්ලන්න දෙකක් තුනක් යවන්න කතා කරනවා. හොරු 60ක් විතර යනවා. නැද්ද? ඔබ නැවතත් හිරු ප්‍රවෘත්ති සමගින්. බස්නාහිර සහ දකුණු පළාත් සභා මැතිවරණය සඳහා නාම යෝජනා බාර ගැනීම අනිදා මධ්‍යහන 12න් අවසන් වීමට නියමිතයි. ප්‍රධාන දේශපාලන පක්ෂ හෙට සහ අනිදා දෙදින තුලදී මෙම පළාත් සභා සඳහා සිය නාම යෝජනා බාර දෙන බව ප්‍රකාශ කළා. බස්නාහිර හා දකුණු පළාත් සභා මැතිවරණය සඳහා නාම යෝජනා බාර ගැනීම ආරම්භ වුණේ පසුගිය ජනවාරි මාස 30 වෙනිදායි. නාම යෝජනා බාර ගැනීම අනිදා දහවල් 12න් අවසන් වීමට නියමිත අතර ස්වාධීන කණ්ඩායම් සඳහා අපමුදල් තැන්පත් කිරීමට ලබා දී තිබූ කාලය හෙට දහවල් 12න් අවසන් වනවා. ඊයේ පසුරෝ වන විට කොළඹ දිස්ත්‍රික්කයෙන් 12ක් ඇතුළුව ස්වාධීන කණ්ඩායම් 24ක් බස්නාහිර පළාත් සභාව වෙනුවෙන් අපමුදල් තැන්පත් කර තිබුණා. දකුණු පළාත් සභාව සඳහා ස්වාධීන කණ්ඩායම් 9ක් අපමුදල් තැන්පත් කළ බව මැතිවරණ මහලේකම් කාර්යාලය සඳහන් කළා. කෙසේ වෙතත් ඊයේ පසුරෝ වන විට ජනසත පෙරමුණ හැරෙන්නට සිසු ප්‍රධාන පක්ෂ බස්නාහිර හා දකුණු පළාත් සභා මැතිවරණය සඳහා නාම යෝජනා බාර දී තිබුණේ නැහැ. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බස්නාහිර හා දකුණු පළාත් සභා මැතිවරණය සඳහා වන නාම යෝජනා සඳහා අපේක්ෂකයන්ගේ අත්සන් ලබා ගැනීම මේ වන විට සිදු කර අවසන්. එම පක්ෂය පවසන්නේ හෙට සහ අනිදා යන දෙදින තුළ මැතිවරණයේ පැවැත්වෙන දිස්ත්‍රික්ක 6 සඳහා නාම යෝජනා බාර දීම සිදු කරන බවයි. දකුණු හා බස්නාහිර පළාත් සභා දෙකේ දිස්ත්‍රික් 6 සඳහා තරඟවදින එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයන් අද සිය නාම යෝජනා සඳහා අත්සන් තැබුවා. ඒ සිරිකොත පක්ෂ මුලස්ථානයේදී පළාත් දෙක සඳහාම දිස්ත්‍රික්ක 3 වෙනුවෙන් දිස්ත්‍රික් නායකින් තමයි පත් කරලා තිබෙන්නේ. ඒකේ කණ්ඩායම් නායකින් තමයි පත් කරලා තිබෙන්නේ. ඉතින් ප්‍රධාන අමාත්‍යවරේ අපේක්ෂකයන් නම් කිරීම පිළිබඳව අවසන් නිගමනයකට ජාතික නාම යෝජනා මණ්ඩලය මේ දක්වා ඇවිල්ලා නැහැ. එතකොට අපි බලාපොරොත්තු වෙනවා අද හවස මේ පිළිබඳව සාකච්ඡා කරන්න. ඒ අනුව ජාතික නාම යෝජනා මණ්ඩලයේ තීරණය පරිදි තමයි ප්‍රධාන අමාත්‍ය අපේක්ෂකයා පිළිබඳව අපි නිවේදනය කරන්න බලාපොරොත්තු වෙන්නේ. මීට අමතරව ජනතා විමුක්ති පෙරමුණේ මෙවර පළාත් සභා මැතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයන්ද අද පැලවත්තේ පිහිටි එම පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී නාම යෝජනා සඳහා අත්සන් තැබුවා. ජනතා විමුක්ති පෙරමුණේ බස්නාහිර පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය දුර අපේක්ෂකයා ලෙස කේ.ඩී. ලාල්කාන්ත මහතා සහ දකුණු පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය දුර අපේක්ෂකයා ලෙස නලින් හේවගේ මහතා නම් කර තිබෙනවා. වෘත්තීය වේදීන් ඒ වගේම වෘත්තීය සමිති නායකයින්, ගොවි නායකයින්, වෛද්‍යවරුන්, නීතිඥ මහතුරුන් සහ ගුරුවරුන් එවැනි රටට කිසියම් දෙයක් කළ හැකි වෘත්තීය නිපුණතාවයේ තියෙන පිරිසක් ඇතුළත් කරලා තියෙනවා. අපි අනිවාර්යෙන් විශ්වාස කරනවා මේ මැතිවරණයේදී අපිට විශේෂ ජයග්‍රහණයක් වෙනවා කියලා. සටනට ඇවිත් තියෙනේම මේ මැතිවරණය තීරණාත්මක මැතිවරණයක් සලකලා විශේෂ ජයග්‍රහණයක් ලබා ගැනීම අරමුණින් ඕන අභියෝගයකට මුහුණ දෙන්න අපි ලෑස්තියි. නාම යෝජනා බාර දීම හේතුවෙන් හෙට සහ අනිදා දෙදින තුළ බස්නාහිර සහ දකුණු පළාත් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අසල විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවන බව පොලිසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසුවේ මේ සඳහා 3000ක පමණ පොලිස් නිලධාරීන් පිරිසක් අනියුක්ත කරන බවයි. ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ සිසුවෙක් ගසකින් වැටී තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් පසුව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඔහු යහළුවන් පිරිසක් සමග පාසලේ නිවාසාන්තර ක්‍රීඩා උළෙලට අවශ්‍ය පුවක් ගසක් කැපීමට යාමේදී ගසින් වැටී කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇත්තේ පසුගිය 31 වෙනිදායි. ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ 12 වන ශ්‍රේණියේ ගණිතාංශ අධ්‍යාපනය ලැබූ ප්‍රදීප් කාවින්ද මදනායක සිසුවා පසුගිය 31 වෙනිදා පාසලේ නිවාසාන්තර ක්‍රීඩා උළෙල සඳහා පුවක් ගස් කැපීමට මිතුරන් සමග පාසල අසල පිහිටි ගෙවත්තකට ගොස් තිබෙනවා. එහිදී කාවින්ද පුවක් ගසට නැගී ඒ කැපීමට යාමේදී ඉන් වැටී තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කළා. උදේත් මට කිව්වා මේ මෙහෙම යන්න ඕනේ ගස් වර්ගයක් කපන්න මේ හට් එක හදන්න තියේ. ඉන් ගිහිල්ලා වැටුණයි කියලා මේ ගෙදරට යාළුවෙක් තමයි කෝල් කරලා කිව්වේ. අපි නම් හිතුවේ ගහෙන් වැටුණා කියවම නිකන් සාමාන්‍ය එකක් කියලා. ඉතින් තාමත් හිතා ගන්න බෑ දුකයි ඉතින් මෙච්ච දේ ගැන. මේ පිළිබඳව රිට්මන්ඩ් විද්‍යාලයේ විදුහල්පතිවරයා පවසන්නේ සිද්ධිය පිළිබඳ පාසල් බලධාරීන් දැනුවත් වනු සිටි බවයි. ඩීයක් කපන්න ගියයි කියන එක තමයි අපිට තොරතුරු තිබෙන්නේ. ඒ සැරසෙල කිරීමට යම් කිසි කොඩියක්ද මේ වැනි අවස්ථාවයකට මෙලී කපන්න ගියා වෙන්න පුළුවන්. නමුත් පාසල තුල සිදුවක්වත් පාසලේ දැනුවත් බවක් කිව්වා සිදුවක් නොවේයි. විශේෂයෙන් නිවාස භාර ආචාර්යවරයවත් දැනුවත් කරලා නැහැ. ඌවත් යොමු කරලා නැහැ මේ කාර්ය සඳහා. ප්‍රදීප් කාවින්ද මදනායක සිසුවා ජීවිතක්ෂයට පත් වුණේ ගාල්ල කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටියේදී. රෝහලේදී නිසි ප්‍රතිකාර සිදු වූයේ නම් තම දරුවාට මෙවන් ඉරණමක් අත් නොවන බව ප්‍රදීප් කාවින්දගේ මව පවසනවා. මම ડોක්ටර් එක්කන් ඇවිල්ලා පෙන්නුවා ડોක්ටර් මේ වවනි කළා දරුවා
බලන්න කියලා නෑ. අපි ඒකට බෙහෙත් දුන්නේ නෑ කිව්වා. දරුවගේ බඩට ඉඳන මම කිව්වා ඔබලා බලලා තාගෙනෙකුට කතා කරා එන්නේ කියලා. ඒ දොස්තර එන්න පරක්කු වෙනකොට මගේ ඕප් එකේ කියලා යන්න ගියා. මම උදේ අරගෙන good morning අම්මේ කියලා මට කතා කරපු දරුවා. හවස් වෙනකොට බණ ටික යවුවේ ඒගොල්ලෝ. එතකොට තමයි දරුවා මැරුණේ. එයාගේ තිබුණේ අත් දෙක කැඩිලා විතරයි. ડોක්ටර්ස්ලා ඒක ගැන විතරයි බැලුවේ. සේලන් බෝතල ඉවර වෙලා 3 වතාවක් ගිහිලා කියලා තියෙනවා. ඒ 3 වතාවෙම ඒකත් දාලා දීලා තිබුණේ නැහැ. මෙම චෝදනාව සම්බන්ධයෙන් අප කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතාගෙන් කළ විමසීමේදී පැවසුවේ සිසුවාට අවශ්‍ය සියලුම ප්‍රතිකාර ලබා දුන් බවයි. ඒ ශිෂ්‍යයා දවස් 8 මණ්ඩීමක් නිසා ඊ රාත්‍රියේ මියගින් තියෙනවා. ඉතින් ඒත් අපිට නිශ්චිතවම කියන්න බෑ මේ සිසුවා මියන් හේතුව මොකක්ද හරියටම කියන එක. මේ අවස්ථාව වෙන විට ඒ පශ්චාත් මානසික වාර්තාකට සිදු වෙනවා. ඉතින් ඒක කටයුතු අවසන් වුණාට පස්සේ තමයි මේ මරණය වෙන්න නිශ්චිත හේතුවක් අපිට හරියටම පැහැදිලි කරලා කියන්න පුළුවන්. කාන්තා කටයුතු පිළිබඳ ඇමරිකාවේ විශේෂ තානාපති කැතරින් රසෙල් හට වීසා ලබා දීම ශ්‍රී ලංකා රජය ප්‍රතික්ෂේප කර ඇති බව මෙරට පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය පවසනවා. පෙබරවාරි මාස 10 සහ 11 යන දින ඇය මෙරට සංචාරය කිරීමට නියමිතව තිබූ අතර මෙලෙස වීසා ලබා දීම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් කනස්සල්ල පළ කරන බව ඇමරිකානු තානාපති කාර්යාලය වැඩිදුරටත් පවසනවා. කෙසේ වෙතත් රජයේ ආරංචි මාර්ග සඳහන් කළේ කැතරින් රසල්ගේ සංචාරයේ දින වෙනස් කිරීම සඳහා දැනුම් දුන්නද වීසා ලබා දීම ප්‍රතික්ෂේප කර නොමැති බවයි. දැන් රටවටා හිරු. රටවටා හිරු. කොළඹ මරදානයේ සිට බෙන්තර මුහුදේ දියනෑමට ගිය තරුණින් පිරිසක් අතරින් දෙදෙනෙකු දියගිලී අතුරුදන් වී තිබෙනවා. වෙරළේ ක්‍රීඩා කරමින් සිටියේදී මුහුදට වැටුණු බෝලයක් ගැනීමට යාමේදී රළ පාරට හසුව ගසාගෙන ගොස් ඇත්තේ 16 හැවිරිදි සහ 17 හැවිරිදි තරුණින් දෙදෙනෙක්. සමසෞඛ්‍ය උපාධියේ කාල සීමාව කප්පාදු කිරීමට එරෙහිව පේරාදෙණිය සරසවියේ සමසෞඛ්‍ය වෛද්‍ය පීඨයේ සිසුන් දින 44ක් පුරා ගලහ මන්සන්දියේ ගෙන යන සත්‍යාග්‍රහය පවත්වාගෙන යන අට්ටාලිය ඊයේ පස්වරුව වන විට ඉවත් කරන ලෙස මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත් ඒ.එම්.කේ වසන්ත කුමාර මහතා නියෝග කළද එය මෙතෙක් ඉවත් කර නැහැ. පේරාදෙණිය සරසවියේ මහා ශිෂ්‍ය සංගමේ සභාපති දිමුතු ගුණසේකර ශිෂ්‍යයා පවසන්නේ අදාළ නියෝගයේ සම්බන්ධ අභියාචනයක් ඉදිරිපත් කර ඇති බැවින් අට්ටාලිය ඉවත් නොකළ බවයි. රුපියල් 2,50,000ක් පමණ වටිනා වල්ලාපට කිලෝග්‍රෑම් 12ක් බුලත් සිංහල දෙල්මෑල්ල ප්‍රදේශයේදී අලෙවි කිරීමට උත්සාහ කළ පුද්ගලයෙකු ඊයේ පස්වරුවේ වලාන දූෂණ මර්දන ඒකකය මගින් අත්අඩංගුවටගෙන බුලත් සිංහල පොලිසිය වෙත බාර දී තිබෙනවා. රටවටා හිරු. පාකිස්තාන රජයේ නියෝජිත පිරිසක් සහ තාරිකේ තලිබාන් සංවිධානය අතර අද පැවැත්වීමට නියමිතව තිබූ මූලික වටේ සාමසාකච්ඡා කල් දමා තිබෙනවා. ඊට හේතු වී ඇත්තේ තලිබාන් සංවිධානය මේ සාකච්ඡා පිළිබඳව අවිනිශ්චිත තත්වයක පසුබිම බව එරට මාධ්‍ය වාර්තා කළා. පාකිස්තාන රජය සමග පැවැත්වෙන සාමසාකච්ඡා සඳහා තාරිකේ තලිබාන් සංවිධානය සිය නියෝජිත කණ්ඩායම ඊයේ නම් කරනු ලැබුවා. ඊට සමාජිකයින් 30 දෙනෙකු ඇතුළත් වූ අතර ඉන් 30 දෙනෙක්ම ආගමික පූජකයින් වීම විශේෂත්වයක්. තාරිකේ තලිබාන් සංවිධානය සාමසාකච්ඡා සඳහා ප්‍රකට දේශපාලනඥයෙකු මෙන්ම හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන ඉම්රාන් කාන් නම් කළත් ඔහු ඍජුවම ඊට සම්බන්ධ වීම ප්‍රතික්ෂේප කළා. 2007 වසරේ සිට පාකිස්තානය තුළ ත්‍රස්තවාදී ක්‍රියාවල නිරතව සිටින තලිබාන් සංවිධානය මේ වසරේ ජනවාරි මාසය තුළ පමණක් එල්ල කළ ප්‍රහාර වලින් මියගිය ගණන 100කට අධිකයි. LD ෆිනෑන්ස් වෙතින් අලුත් වැඩක්. දැන් ශ්‍රී ලංකාවේ ප්‍රථම බරට SMS එකකින් වාහන ලීසින්. පියාජියෝ අපේ ඩීසල් රථය නිසා ගානත් අඩු වෙලා වාසියක් ඩබල් වෙලා. ජගුලි තැමීමේ සව්වෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක් බිහි කරන්නට චරිත් කපුකොටුව සමත් වුණා. ඒ ඇමරිකාවේ නිව්යෝක් නුවර පැවති නිව්යෝක් විවෘත මල්ල ක්‍රීඩා තරගාවලියේදී නව ශ්‍රී ලංකා වාර්තාවක් බිහි කළ චරිත් යගුලි දැමූ දුර දැක්වුණේ මීටර 17.4 ලෙස. මීට පෙර යගුලි දැමීමේ සව්වේ ශ්‍රී ලංකා වාර්තාවට හිමිකම් කීවේද චරිත් කපුකොටුවයි. 2012 වසරේදී ඔහු ඇමරිකාවේදීම මෙම වාර්තාව බිහි කළා. ඒ මීටර 16.83 දුරක් යගුලිය දමමින්. චරිත් කපුකොටුව ඇමරිකාවේ උසස් අධ්‍යාපන කටයුතු වල නිරත වන අතර ඊට සමගාමීව මල්ල ක්‍රීඩා තරඟවලටද සහභාගී වෙනවා. හිරු ක්‍රීඩා අංශයට අදහස් දක්වමින් ඔහු පැවසුවේ එළඹෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සඳහා සුදුසුකම් ලැබීම තම මූලික අරමුණ බවයි. Hero Sports Corner.
හිරු රාත්‍රී 7 ප්‍රධාන පුවත් ප්‍රකාශය නිමවට පත්වනවා. පැත්තක් නැතුව ඇත දැනගන්න ඔබේ ජංගම දුරකථන ජාලය 90 තිරයේ දිස්වන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. යලිත් හමුවු රාත්‍රී 9:30ට. ආයිබෝවන්.